අයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ආරම්භ කරමු අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරනවා පස්සේ ඊට ප්‍රස්තාව ලැබෙන විදිහට සභාවෙන් පැනනගෙන ප්‍රශ්න වලට අපි සාදර වෙමු අපි වැඩමුළු නායකත්වයෙන් ඉල්ලා සිටිමු සංවිධායකයාගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರයට ආරම්භ කළ ලබා දෙන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 17ක් පමණ ලැබිලා තියෙනවා මම පළවෙනි ප්‍රශ්නේ කියවන්න. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු පර්යංකේ වාඩි වී සිටින ඉරියව්ව දෙස හොඳින් සතිය පිහිටුවමි. සිටින ඉරියව්ව හොඳින් පසක් කරගත් පසු ආනාපානයට සිත යොමු කෙලිමි. ආශ්වාස වාතය නාසය කෙළවර වදින සැටිත් ප්‍රශ්වාස වාතය උඩුතොලෙහි වදින ආකාරයත් ආශ්වාස වාතයේ සිසිල් බවත් ප්‍රශ්වාස වාතයේ උණුසුම් බවත් ඒවායේ දිගු කොට ස්වභාවයනොත් සංසිඳන ආකාරයත් හොඳින් නිරීක්ෂණය කළෙමි. අද දිනය වන විට සිත එක්වීමට කාලයක් ගත නොවිනි. එතරම් කාලයක් ගත නොවිනි. සක්මන් භාවනාවෙන් පසු පර්යංකයේදී ඉක්මනින්ම සිත එකලස් වන බව දැනගතිමි. සිත ඊතා සැහැල්ලුය. ඉදිරිය ඊතා පියකරුය. එම ප්‍රදේශයේ ඊතා විශාලය. බොහෝ වේලාවක් ඒ දෙස නිසල්මනේ බලා සිටිය හැක. කය නොතේරේ. ආනාපානයේ ඉඳහිට දැනෙන්නේ යන්තමින් පපුව උස්වන නිසාය. ඉදිරිය වරක නිසල්මන්ය. වර එක හෙමින් ලෙල දෙයි. වර එක එය ගැඹුරට යයි. වර එක ඉහළට යයි. මේ වේලාවේදී මා කල යුත්තේ තව දුරටත් ඒ ගැන බලා සිටීමද නැත්නම් මූල කමඨහනට සිත යොමු කිරීමද? ගරුතර ස්වාමින් වහන්සේ මා නිවැරදි මගට යොමුකට ඉදිරියට යාමට උපදෙස් දෙන්න. රාත්‍රියේ නිින්දට යන විටත් ආනාපානයට සිත යොමු කොට සිටීම සුදුසුද යන්නත් දන්වනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. මෙතන ගියාට පස්සේ මූල කර්මස්ථානයේ හිටියත් ඒ පේන සමස්තය දිහා බැලුවත් එකම ගුණයයි, එකම ප්‍රතිඵලයයි, එකම කුසලයයි. එදින නමතර මේ අහන ප්‍රශ්නේදී පේන තියෙනවා චකිතයක් තියෙනවා කියලා හිතේ. වික්ෂිප්ත භාවයක් තියෙනවා කියලා. ශ්‍රද්ධාවේ අඩගොතියක් තියෙනවා කියලා. ඒකනේ එහෙම තියෙනවා නම් මූල කර්මස්ථානට යන්න. එහෙම නැහැ ශ්‍රද්ධාවක් අඩු ගතියක් නැත්තම් මම ඉන්නේ බොහොම ආරස්සා තැනක බොහොම විවෘත තැනක කියලා දන්නවනම් සමස්තය ඔක්කොම දිහා බැලුවත් එකයි මූල කර්මස්ථානේ බැලුවත් එකයි. ඉතින් ඒක යෝගාවචර ලැබිච්ච වරප්‍රසාදයක්. කැමති නම් ඕනනම් මූල කර්මස්ථානට යන්න පුළුවන්. හැබැයි ඒක මේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මේ වෙනකොට මූල කර්මස්ථානේ මිදෙන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අර පොඩි ළමයි කොච්චර ලොකු වුණත් ගිහිල්ලා අම්මගෙන් කිරිබොන ගතියක් තියෙනවනේ. ඉතින් මේ දෙවෙනි ළමයා හම්බුනාට පස්සේ තමයි නතර කරන්නේ. එතකම්ම නිකන් ඉනකොට ඉල්ලා කිරිබොන ගතියක් තියෙනවා. ඒ වගේ නාකි උරදලේ කියලා එකක් තියෙනවා. අන්න ඒක ඕනේ නම් ගිහිල්ලා මූල කර්මස්ථානේ යන්න පුළුවන්. කෙසේ නමුත් ඒ මුලින්ම ලියලා තියෙන මම සක්මන් කරා, කයට හිතේ දුවා, ආනපන හිතේ දුවා, ආනපන ක්‍රමයෙන් අඩු වුණා කියන ටික පෙළ ගැහෙන්න තමයි අපි ඔච්චර කල් නැටුවේ. දැන් ඒ ක්‍රමයේ අමතක කරන්න එපා. එතකොට තමයි රත් වෙච්ච බීකින් බටර් කෑල්ලක් කපනවා වගේ ඕනේ කරදරයක් තියේදී හිත අරමුණට දාගන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය අනුග්‍රහය අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න නොලේ පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ භාවනා කියන එක බොහොම සරල දෙයක් වෙනවා. ඉතින් අර මුල් ටික අමාරුයි. ඉතින් ඒ නිසා ඒ විදිහට මේ එතෙන් ගියාට පස්සේ සතියට බාර දෙන්න කැමති නම් මූල කර්මස්ථාන හිටපන් සම්පූර්ණ ඕන තැනක හිටපන් කියලා සතිය ඒකට වැඩි කරනවා. ඊට පස්සේ අහනවා එimhe නින්දට යන වෙලාවේදී කෙරණ ආනපණ්ඩ හිතියව දන්න කියලා. ඉතින් ඒක හුඟක් අර දවස පුරා පවතින සතිය නින්ද තුලටත් ගෙන යන්න පුළුවන්. ගෙන යන්න නම් අර වගේ අත්තලක් වගේ ආනපන තියාගන්න නැත්තම් නිදාගෙන ඉන්න ඉරියව්ව බලන්න පුළුවන්. මම ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නකොට මෙන්න මේ ටික බිම වදිනවා. නිදාගෙන ඉන්න ඉරියව්වේදී මෙන්න මේ ටික බිම වදිනවා හැපෙනවා කියලා දැනගත්තොත් ඒත් හොඳයි. ඊට වැඩි ටිකක් ගැඹුරක් තමයි ආනාපාන හිත දාන්න පුළුවන් නම් ඉතින් ඒක ප්‍රශ්නට ඕ කියන එක තමයි උත්තර දෙන්නේ. ආනාපානෙ දාලා ඉඳා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. දෙවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ ඊයේ දිනයේදී භාවනාවේදී ලැබූ අත්දැකීම්. සක්මන් භාවනාව. තෙත පොළොව මත දකුණු හා වම් පාදයේ ගැටෙන විට පොළවේ ඇති සීතල ස්වභාවය අත්විඳිමි. එක් පාදයේ පොළොව මත තබන විට ශරීරයේ බර හේතුවෙන් පොළවේ වැලි මත තෙරපෙන මන්ද බව වැටහුණි.
වම් හා දකුණු පාදයේ පොළොව මත තබමින් සක්මන් කරන විට මේ ස්වභාවය අත්විඳිමින් සක්මන් භාවනාවේ යෙදෙමින් පැය භාගයකට වඩා වැඩි කාලයක් ගත කිරීමට හැකි විය. බාහිර ඇති දේ කෙරෙහි සිත යොමු වුණත් මූලිකව දෙපා පොළවේ ගැටෙන ආකාරය පිළිබඳ සිහිය පවත්වා ගැනීමෙන් භාවනාවේ යෙදුණි. පරයන්ක භාවනාව. මූලික කමඨහන ආනාපාන සති භාවනාව. ශරීරයේ සුදුසු පරිදි සමබර වන ලෙස ආසනය මත හිඳගතිමි. කය සංසුන් වූ පසු මූලික කමඨහන කෙරෙහි සිත යොමු කළෙමි. සිහින් වාත ධාරාවක් නාසිකාග්‍රේ වැදෙමින් නාසිකාව තුලට ඇදී යන ආකාරයක් දැනුනි. ඒ සමගම එයට වඩා කෙටි වූ වාත ධාරාවක් ඉතා සියුම් ලෙස එම සිදුරෙන්ම පිටතට පිටවන බව නාසිකාග්‍රය ස්පර්ශවන විට හඳුනා ගතිමි. මෙලෙස හුස්ම ගැනීම හා පිටවීම ඒකාකාරී නොවන බව ආශ්වාස හා ප්‍රශ්වාස දෙස සිහිය තබාගෙන සිටින විට අත්විඳෙමි. මෙලෙස භාවනාවේ යෙදෙන විට මේ ක්‍රියාව ඊතා සියුම් ලෙස සිදුවන ආකාරයක් අත්විඳෙමි. මේ අතරට උදරයේ පිම්බෙන හා හැකිලෙන ස්වභාවයක්ද දැනුනි. නිදිමත ස්වභාවයක් නොතිබිනි. මෙලෙස දිගටම සිදුවන දෙයට සිත යොමු කරන විට සිතුවිලි වලින්ද බාධා ඇති නොවිය. මෙසේ භාවනාවේ යෙදෙන විට දීප්තිමත් ආලෝක ස්වභාවයක් අද්දුටුවෙමි. ඒ පිළිබඳව සිහිය දිගටම පවත්වා ගැනීම සුදුසු නොවන බව ස්වාමින් වහන්සේ දෙන ලද උපදෙස් සිහිවිය. නමුත් නැවත මූලික කමඨහනට සිතගෙන ඒමට උත්සාහ කිරීමේදී එහි ඇති දුෂ්කරතාවය වැටහුණි. මෙම භාවනා අත්දැකීම් වල වැරදි අඩුපාඩු පිළිබඳ උපදෙස් ලබා දෙන මෙන් දෙපා නැමද ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා. මේකෙත් කියලා තියෙනවා වාඩි වෙනකොට පට්ටලයට වාඩි උනායි කියලා. ඉතින් හුඟ දෙනකොට ඒ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව ගන්න දන්නේ. ඒකත් හේතු වෙලා ඇල වෙලා මේ ප්‍රශ්න කියවන එක නහින් හැටි බලන්නකො. හොඳටම හේතු වෙලා ඇල වෙලා පටන් අර ගන්නවා. ඉතින් කට්ටියම යන්නේ ඒ පාරේ තමයි. ඒ නිසා ඉඳ ගන්නකොට දැන් මෙහා හිතන්නේ මෙයාට බයිනවා කියලා. ඉඳ ගන්නකොට පට්ටලයට වාඩි වෙයලා. අඩලෙට වාඩි වෙන්න එපා. ඒක හරිම කරදරයක්. පරියන්කට ගියාම එහෙම තමයි උසාවියට ගියොත් උසාවියේ ඉන්න ඕනේ විදියට. ඉතින් ඒක නිසා තේරෙනවා ඉස්සරහට යන්න යන්න මේ කය පట్టල කරගන්න දන්න එක විතරයි බුදුහාමුදුර අපිට උගන්වන්නේ. වෙන මොන භාවනාවක්වත් නැහැ. යථා කායෝ පනිහිතෝති තත තතනම් පජානාති. යම් යම් ආකාරයට කය විසිරී පැතිරී පවතිනවාද ඒ බව දන්න. ඉතින් ඒකට හුදුවට පట్టල වෙන්න. ඒකට යෝග අභ්‍යාස කරන්න ඕන කම නැහැ. ඉඳ ගන්නකොට ඉතින් ඊට පස්සේ මුළු කයෙම දිගටම සහයෝගය ලැබෙනවා. අතරමැදි හොල්ලනවා නැද කියන එක නෙමෙයි තියෙන්නේ. ඒක කරන්න ඕන දෙයක් ඇඟේ පහසුව පිණිස. ඒකෝට තමයි තේරෙන පටන් ගන්නවා ඒකෙන් ලැබෙන ලාභේ. ඊට පස්සේ මේ ඇඟ නුහුරට තබා ගැනීමේ අපහසුකම් වේදනා නඩත්තු වෙන්නේ නැහැ. ඒකයි මේ ගොඩනැගිල්ලක් හදනකොට මුල් පරස් ඇරලා ෆවුන්ඩේෂන් එක හොඳට දාගත්තා නම් ඊට පස්සේ බිල්ලි ටික ඇද වෙන්නේ නැහැ. මුල් දාන වෙලාවේදී ෆවුන්ඩේෂන් එක හොඳට දාන්න නැතුව එන්න තට්ටු ගැහුවොත් ඇද වෙනවා. ඉතින් සාර ඉඳ ගන්නකොට කොච්චරක් තමන්ගේ ශරීරය තමන් සලකනවාද කොච්චරක් ඒක හොඳට මුළු පරස් ඇරලා පట్టල වාඩි වෙනවද කියන එකෙන්ම කියන්න පුළුවන් ධර්ම ගෞරවය කියන්නේ මොකද්ද කියලා. එහෙම නැත්නම් කොහොමදත් ඉතින් නින්දයයි කියලා කොට්ටේ හදලා ඇඳ හදලා හිටගෙන බුදියා ගන්නවා. ඉඳගෙන භාවනා කරන එමීට පාත්. එහෙම තමයිලු භාවනා කරන්නේ බේපු සෑඩෝ කියනවා ඇඳ හදලා කොට්ටේ තියලා භාවනා කරනවා. මොකද නින්ද යන්න ඉඩ තියෙනවනේ අපා. එහෙම ගියොත් කරදරයක් නැතුව එහෙම බබා දොයියන්ට හදාගෙන භාවනා කරා. ඉතින් බුද්ධියයිද බුදු වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් බුද්ධියන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා හැමදම බලන්න කයේ සහයෝගය ගන්න. ඊට පස්සේ තමයි තේරෙනවා ඊටු කටයුතු ටික බොහොම ලස්සනට ඒ කයේ සහයෝගය දෙනවා කියන මේ සාමාන්‍ය බුද්ධිය සහභාගී මේ සපේලා දුන්නොත් ඊට පස්සේ කය හිතයි දෙකේ සමහිත මේ සමාහිත භාවයක් එනවා. අපි ඉස්කෝලේ යන කාලේ අපි හිටිය හැන්දවරුවේ ඒස හැමදාම පළවෙනි පන්ති අපි ගන්නේ ගහක් යට තමයි. ඒ උදේවරු ඉස්කෝලේ ඇරෙනකම්. ඉතින් ඒක ඉන්නකොට රවුම හිටගෙන ඉන්නේ. ඉතින් ඒ ටීචර් කියනවා කකුල් දෙකෙන් හිට ගනිලා. තනි කකුලෙන් ඉන්න එපා. ඒ විනාඩි 35 කකුල් දෙක හොඳට ඉන්න කියලා. ඊට පස්සේ කෙඩිටින් කරන්න ගියා. කෙඩිටින් කරන්න ගියාම ගුරුවරයා උපදෙස් දෙනකොට පහසුවෙන් ඉන්න ඕනේ, සීරුවෙන් ඉන්න ඕනේ, පහසුවෙන් ඉන්න ඕනේ. ඒකට කකුල් දෙක තියලා ඉන්න බෑ. අපි හැම වෙලාවෙම එක් කකුලක ඉන්නේ. ඉතින් ඒක ටික වෙලා ගියාම මේ රාමුවම ඇද වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මේ කය සකස් කරගන්න, සකස් කර ගැනීමට ප්‍රධානම තැනක් දෙන්න.
ඒකට ඕන මෛත්‍රී භාවනා කියන්නේ, ඒකට ඕන කායගත සතිය කියන්නේ, ඒකට ඕන සතිය කියන්නේ මොන දේ හරි කමන්නේ. ඒකෙන්ම දැනගන්න පුළුවන් මේ මනුස්සයා එළඹ සිටි සිහියෙද ඉන්නේ කියලා. ඒක තේරුම් ගන්නට මේ වගේ වැඩමුළු 7-8ක් කරන්න වෙයි. ඒ නිසා වැඩමුළු මුල්ලි වයිදි හරියට පටලෙට වාඩි වෙන්න බැරි වුණා කියලා කනදාටු වෙන්න එපා. කොහොම හරි වැඩේ කරගෙන යන්න. යනකොට මේ එකලස හදා ගැනීමෙන් සතිය එකලස එනවා. ඊට පස්සේ භාෂාව හැදෙන්න පටන් ගන්නවා. බය නැතුව කාට හරි වෙච්ච දේ මොකද්ද කියලා කියන එක. ඉතින් ඒ නිසා මේ බුදුහාමුදුර අපිට නිකන් මේ ආනාපාන විතරක් උගන්වන්නේ මුළු පෞරුෂත්වෙම හදනවා. ඉතින් ඒක මේකෙන් ලියලා තිබුණා. ඉස්සල එක්කනක් ලියලා තිබුණා මම හොඳ සක්මන් කරලා ඇවිල්ලා පට්ටලේ වාඩි වුණායි කියලා. ඒ වගේම පේනවා පෙරමග්ග ගමන සුබයි. ඉතින් ඒ නිසා මේ මූලික ටික හැමදාම හදන්න අපි යනවා ඊගා ප්‍රශ්නේ. අතිපූජනීය ස්වාමින් වහන්සේ මම වසර 2ක පමණ සිට භාවනාව ප්‍රගුණ කරන්නෙක්මි. මාගේ මූලික කමඨහන සක්මන් භාවනාව හා ආනාපාන සතිය වැඩිමයි. සක්මන් භාවනාව මා සිටින ඉරියව්ව හොඳින් මෙනෙහි කර සක්මන ආරම්භීමි. පළමුව වම දකුණ වශයෙන්ද ඔසවනවා තබනවා යනුවෙන්ද ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන්ද සක්මන් කළෙමි. වැලිමලුවේ පාදය එරීමෙන් නැතිවන රළු ස්වභාවයත් එසවීමේදී ඇතිවන සුව පහසු බවත් අත්විඳෙමි. පාය ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් සක්මන් කිරීමේදී පාදයේ එසවීමේ සිට තබන අවධිය දක්වා වැඩි වේලාවක් පාය එසවි සිටින විට පතුලට දැනෙන සුව පහසු බව සුබ වශයෙන්ද පා තැබීමේදී ඇතිවන රළු ස්වභාවයත් එම පායට සිරුරෙහි බර වැටීමත් නිසා ඇතිවන කටුක බව දුක්ඛ වශයෙන්ද මෙම වේදනාවන් දෙකම මොහොතින් මොහොත වෙනස් වන බැවින් අනිත්‍ය වශයෙන්ද මෙනෙහි කිරීම සුදුසුද? සක්මන් කිරීමේදී අරමුණ ලිහිල්ව අල්ලාගත් විට සිත අතීතයට හෝ අනාගතයට ඇදී යන බව අද්දුටිමි. අරමුණ දැඩි ග්‍රහණයකින් යුතුව අල්ලාගතහොත් එසේ සිත පිටතට ඇදී යාම අඩු බව වැටහුණි. සිත පිටතට ගියාද කය සක්මනේ යෙදෙන බැවින් පාදය වැලිමලුවේ හෝ ලනුපැදුරේ තදින් ස්පර්ශ වූ අවස්ථාවල ෂණිකවම සිත අරමුණ කරා ළඟාවන බව වැටහුණි. විටින් විට සිරුරේ කම්පන චංචල ගති ඇති වුවද එය භාවනාවට බාධාවක් නොවේ. සතිමත් බව වැඩිවන විට කම්පන චංචල ගති ක්‍රමයෙන් අඩුවන බව වැටහුණි. පර්යංක භාවනාව මනාව පට්ටල් වී ඉරියව් සකස් කරගෙන බංකුව මත වාඩි වීමි. ඉරියව්ව මෙනෙහි කර බලා සිටීමේදී තරමක් ඈත සිට ඇදී යා සියුම් හුස්ම රැල්ල තරමක් ඝන බවට පත් වී නාස්පුඩු අතරින් ඇදී යා අතර එය සිසිල් බව දැනුනි. ප්‍රශ්වාසයේද මෙලෙස පිට වූ අතර එය ඈතට ඇදී යන ලදී. උණුසුම් ගතියක්ද දැනුනි. විටින් විට සිත පිට ගියද අරමුණ දැඩිව අල්ලාගත් විට සිත පිට යාම අඩු විය. ආනාපානය ක්‍රමයෙන් සියුම් විය. හුස්ම නොදැනෙන තරමට සියුම් වී ටික වේලාවකින් නැවතත් ආනාපානය මතුවිය. මෙලෙස දෙතුන් වරක් ආනාපානය නොදැනී ගොස් නැවත ඇති විය. මේ වන විට වාඩි වී සිටි ඉරියව්ව නොදැනේ. එහෙත් වාඩි වීමේදී තදවන පෙදෙස දෙපා යටිපතුල හා පිටපතුල තදවන ස්ථානය හා දෙයත්ල රත් වීමකට දැඩි වීමකට ඇතිවන ගතියක්ද දැනුනි. එසේම එම පෙදෙසේ ඇදුම් කන ස්වභාවයක් දැනුනි. මේ දැනීම නිසාම ඉරියව්ව සකස් කිරීමට යාමේදී මාහට වැටහි ගියේ මා ඉදිරියට හොඳටම නැමී සිටින බවකි. මෙලෙස පැයක පමණ කාලයක් රැඳී සිටියෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ අත්දැකීම් වැරදි නිවැරදි කර නිසිමඟ පෙන්වන මෙන් ගෞරව පූර්වකව ආයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. මේ කියන්නේ සක්මනේදී ගන්න හදලා තියෙන තොරතුරු හොඳයි. නමුත් ඒකේ පිරිසුදු කරන්න දෙයක් තියෙනවා. මෙතන මේ ඇටසැකිල්ලක රූපයක් අපි හදලා එල්ලුවා. ඒකේ පින්නලා දීලා තියෙනවා අපි ඇවිදිනකොට කකුල බිම වදින ප්‍රදේශය බිම වැදිලා තියෙන ප්‍රදේශයේ මුළු කකුණේ ක්‍රියාවලියෙන් 100%ක්වත් නැහැ. අනික වෙලාව කකුල තියෙන්නේ ඇවිද. අර බිම තිබ්බ වෙලාවෙදි විතරයි බිම වැටෙන්නේ. එතකොට මේ රෝදේ නිකන් රෝදයකට සම කරලා අපි බැලුවා කොහොමද කියලා රෝදයක් අරගෙනට බලන්න රෝදේ වපසදියේ පරිදියෙන් කොච්චර පොඩ්ඩද පොළවේ වදින්නේ කියලා. ඒ ටික විතරයි අපිට වැටෙන්නේ.
වදින්න නැති මොකක්වත් මොනව වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ක්‍රියාවලියක මේ පුංචක් අල්ලගෙන ඉතින් ඒක ගැන අහනවා ඒක අනිච්චන් දුක්ඛං අනත්තං කියලා මෙනෙහි කරන්නද කියලා ඒ මොකක්වත් මෙනෙහි කරන්න ඕනේ නැහැ. මෙනෙහි කරන්නේ සම්මුති ධර්ම විතරයි. පරමාර්ථ ධර්ම මෙනෙහි කළ යුතු නැහැ. ඒක විකාරයක්. ඒ නිසා මෙනෙහි කරන්නේ මේ තද ගතිය, මෙලෙක් ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය. අනිච්ච දුක්ඛ අනත්තම් මෙනෙහි කරන්න බෑ. ඒක වැටහෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ කකුල තියෙනකොට කොච්චර පොඩ්ඩක්ද අපි දන්නේ. කකුලේ අනික් හරිය සේරම ඉබේ ක්‍රියාව වෙනවා. ඒ කකුල දාන ගන්නකොට අනික් කකුල මතකම නැහැ. ඒ වගේම තමයි හුස්ම ගන්න එකේ කොච්චර පොඩ්ඩද පීරිගාමින් හුස්ම නාස්පුඩු පුරවාගෙන යන්නේ. විශාල ප්‍රදේශයක් හුස්මෙන්ද ඉස්සලා සහ හුස්ම පිට වුණාට පස්සේ අපි නොදන්න කොටසක් තියෙනවා. ඉතින් ඒක නිසා බුදුජානන වහන්සේ මේ පයට ජවයේ දින පය දිගේ බල සම්ප්‍රේෂණය වෙන චිත්තක්ෂණේ විතරක් මෙනෙහි කරන්නයි කියලා තියෙනවා. ඒකාරෝ කියලා බලය ගන්න අරේ විතරක් මෙනෙහි කරන්න කියලා. ඒක පොඩි ඉඟියක් දෙනවා. අපි පය දැනගත්තා දැක්කයි කියලා කිව්වට පොළවේ හැදිලා තියෙන 100ට 1ක් විතර ප්‍රදේශ තමයි අපිට වැටහෙන්නේ. අනික් ප්‍රදේශයේදී පය සෙවීමක් සිද්ධ වෙනවා, යැවීමක් සිද්ධ වෙනවා, තැබීමක් සිද්ධ වෙනවා. ඒකෙදී අර පොළවේ ගැටෙන එක විතරයි සිද්ධ වෙන්නේ. මේකම තමයි හුස්මෙත් තියෙන්නේ. මේකෙම තමයි කන කොටත් වෙන්නේ. මේක තමයි බොන කොටත් වෙන්නේ. මේක තමයි නාන කොටත් වෙන්නේ. කොච්චර පොඩද අපි ස්පර්ශ කරන්නේ. අනික් වෙලාවෙම හිත මුදා හැරලා තියෙන්නේ. නිසා මුළු එක දන්නවනම් පායක ක්‍රියාවලිය මුළු ක්‍රියාවලිය හුස්මේ ක්‍රියාවලිය මුළු ක්‍රියාවලිය කෑම කනකොට මුළු ක්‍රියාවලිය ඒකක් ඇති නිවන් දකින්න. ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. නමුත් හැම එකෙම දැනකොට දැනගන්න ඕනේ අපි මේ කොච්චර පොඩ්ඩක් දැනගෙනද සමස්ත දන්නවා වාගේ කතා කරන්න කියලා. එතකොට ලොකු නිරීක්ෂණේ ලොකු පැතිරීමක් වෙනවා. නමුත් ඒ ලැබෙන දේවල් මේක අනිත්‍යයි මේක දුකයි කියලා ওই දාලා තියෙන ලේබල් දාන්න යන්න එපා. දැම්මොත් අර නියම වැටෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම පැටහෙන් පමා වෙනවා. ඒ නිසා තවදුරටත් මේ ක්‍රියාවලියේ බොහෝ පැත්තයි අපි දකින්නේ. පොඩ්ඩයි අපි දකින්නේ. අන්නේ නොදකින්න දේ දකින්න දේ තහවුරු කරගන්න. තහවුරු කරලා දෙපැත්තට හිත පැතිරෙන්න ආරින්න. එතකොට තේරෙනවා අපි පියවරක් තියෙනකොට අර පොළවේ හැපෙන ටික විතරයි කියන්නේ. ඉතින් ඒ වාගේ ඔය මේ දැනට තියෙන ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල උගන්වනවා අපේ ඇහැට කනට නාසයට දිවට කයට වැටෙන ප්‍රදේශයේ මුළු විශ්වයේ තියෙන ප්‍රමාණයෙන් 0.2ක්වත් නැහැ කියලා. ඒක දැනගෙන තමයි අපි අරකට විශේෂඥා මේකට විශේෂඥා උඹට වැඩිය මම දන්නවා මට වැඩිය ඔබ දන්නවයි කියලා මේ ඔළුව උස්සන්න හදන්නේ නොදන්නාකම නොදන්නා නිසා. මොන විශේෂක වුණත් කිසිම කෙනෙකුට එහෙම සමස්තය දැක්කන්න බෑ. අර දන්නකමේ අඩුපාඩු නිසා තමයි කියාපාන්නේ. ඒ නිසා ඒක තේරුම් ගත්තොත් මම මේ බුදුහාමුදුර කෙනෙක් එක්ක බලනකොට මම කවුද කියලා කවුරුත් අඳුර පාන්න යන්නේ නැහැ. නිහතමානී වෙයි. ඒක ඔය සක්මණේ වැඩවලින් උදේට අල්ල ගන්න පුළුවන්. නමුත් ආද උපදේශයක් වශයෙන් කියන්න පුළුවන්. ඒක මේ අනිච්චන් දුක්ඛං අනත්තං වශයෙන් මෙනෙහි කරන්න යන්න එපා. මෙනෙහි වැටහෙනවනම් ප්‍රශ්නයක් නැහැ. අමෝරාවෙන් දාන්න නැතුව ඔය විදිහට දිගට කරගෙන යන්න. එතකොට අර මිච්ඡා සතිය අයින් වෙන හැටි වගේ තමන්ගේ ක්‍රියාවලියේ වැරදි වැඩ නුසුදුසු දේවල් ටික අයින් වෙනවා. ඒකේ ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා මේ මෙනෙහි කිරීම අර විදිහට නොකරන්න මතක් කරලා ඉතුරු ටික දිගට කරගෙන යන්න කියලා කියන්නේ. හතරවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. පැය භාගයක පමණ සක්මණෙන් පසු සුව පහසුව පරයන්ක භාවනාවට ඉඳගතිමි. විනාඩි කිහිපයක් කය අරමුණු කරගෙන සිටින විට ඊතා සිහින්ව වැටෙන හුස්ම නාසයේ ගෑවි නොගෑවීමෙන් යන ආකාරයේ සතියට හසු විය. ප්‍රශ්වාසයේ අවසන සිට ආශ්වාසයේ මතුවන ආකාරය දැකීමට ඊතා සතිමත්ව සිටියදී සියුම්ව මතුවී හොඳින් දැනී නැතිව යන ආකාරය වාර කීපයක්ම දැකගත හැකි විය. ඇතුළත පිටත කියා වෙනසක්ද ආශ්වාසය ප්‍රශ්වාසය කියා වෙනසක්ද නැතුව හුදු දැනීමක් සහ එය දැනගන්නා සතිමත් සිතක් පමණක් ලෙස වැටහිනි. හුස්ම නොදැනෙන තරමේ සියුම් වී ගියද එම ප්‍රදේශයේහිම සතිය පිහිටුවාගෙන සිටියෙමි. හාත්පස දැනෙන උණුසුම විදුලි පංකාවෙන් ලැබෙන සිසිලස දහදිය ගලන්නාක් වැනි දැනීම් පසුබිමින් විය. ශරීරය පුරා තන තන වේදනාවන් මතුවන නැතිව යන ආකාරයද දැනුණු අතර ඒවා යම් සීමාවකින්
ඈත තිබෙනු විනා සිතේ සතිමත් බවට බාධාවක් නොවිය. පරිසරයේ තිබුණු ශබ්ද වලින්ද සියලු දැනීම් වලින්ද මිදුණු සිත ඊතා අවදිමත්ව හාත්පස පැතුරුණු ආලෝක ස්වභාවයක සතිමත්ව පැවතිනි. දහසකුත් එක් අරමුණු තිබියදී සිත ඒ සියල්ලෙන් මිදී අරමුණක් රහිතව පැවතුණි. පර්යංක කාලයම මෙසේ ගෙවි ගිය අතර සිතට ගතට සැහැල්ලුවක් සතුටක් ගෙන දුනි. ස්වාමින් වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි පතමි. මේකට මේ සරුවචනාංශය සඳහන් කරනවා ගැඹුරු මුහුදේ උඩම කෙළවර හුලං වැදිලා කලපතර නිසා කලබලෙන් තියෙන්නේ. යටම කෙළවර තිමිර පිංගල මහා පිංගල ආදී මහා මත්ස්‍යයන්ගේ චලන නිසා ගමන නිසා කලබිලා. මැද කවදාත් හෙල්ලෙන්නේ නැහැ කියලා. අපේ හිතත් එහෙමයි. අපි අර හෙල්ලෙන්නේ නැති පැත්ත දැකලත් නැහැ, අහලත් නැහැ. අර කැළඹිලි ගැන කතන්දර කියා කැළඹිලි ගැන එක එකනට කතා කර කර ඉන්නවා මිසක් අපේ හිතේ මැද කවදාකවත් කැළඹෙන්නේ නැහැ. එතෙන් වෙලා ඉන්නකොට පේනවා උඩත් කැළඹිලා යටත් කැළඹිලා මැද බොහෝම සුවසේ ඉන්න පුළුවන්. ඉතින් ඒක කියලා දෙන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒකට අපි කැමති නෑ අර කැළඹෙන්නේ නැති එකට හරි පාළුයි කියලා, කම්මැලි කියලා, නීරසයි කියලා බලන්න උඩට ආවම රැලි ගහනවනේ. යටට ගියාම මේ මාළුවෝ ඉන්නවනේ කියලා දිග උදේ ඉඳලා හැන්ද වෙනකන් කණපින්දක් ගගා ඉන්නවා. ඉතින් මැදටලා හිටපන්. බෑ අප්පා කම්මැලි. ඒක හරිය නෑ. ඉතින් තේරුම් ගත්ත දවසේ පේනවා ජීවිතේ මල් විහිම් පල් කියලා. අර කලබල වලට කතා වෙලා ඒකට එදී ඒව ගැන කතා කරගෙන තියෙන කුණු අර කුණු කුඹලා කරුල ගන්න තියෙන ආසාව වගේ ඒ ආසාව තියෙන මිනිස්සුව කතා කරනවා. අර මැද තියෙන එකට ගියාම ඒක සදාතනිකව නිෂ්කලංකව තියෙනවා. පබස්සර මිදම් බික්ක විචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං කියනවා. උඹලගේ හිත කාගෙත් හිත ප්‍රබහස්සරයි. ඔය පිට තියෙනවා කෙලසිච්ච කෑල්ලක්. කච්චල් බැඳිලා ඕක ගැන කතා කරන්න යන්න එපා. කතා කරන්න ගියොත් පේන්නේ තනුගේ කච්චල් විතරයි. එහෙම නෙවෙයි හැම එක්කනම හොඳයි. මැද හිත මැද හෙල්ලෙන්නේ නැත්නම් තියෙන වටේටම කලබල. ඒක හරියට මැද හිතට ගියාම වෙඩිනවා දින රතයක් ඇතුළට ගියා වගේ. යුද්ධේ වටේට ගිනි ගන්නවා වෙඩි දානවා මයිසයිල් ගහනවා මම ඉන්නවා මැදට වෙලා මට කිසි ප්‍රශ්නයක් නැහැ. ආන්නේ වගේ උප්පත්තියත් එක්කම තියෙන විවේකයක් අපි ළඟ තියෙනවා. මේ ඇසුර නිසායි අපි සෞත් වෙලා තියෙන්නේ. අපි ඇසුරු කරන නිසා කුලයා කෙරෙන් ගණයා කෙරෙයි ඇසුරු කරන්න කරදර වෙනවා. කුලයාගෙන් ගණයාගෙන් වෙන් වෙලා අර මැද නොසැලෙන හිත දැක්කනම් බුදු කෙනෙක් නැත්තම් දකින්නේ ඒ දකින්න චීන කන්නාඩිය තමයි අපි ප්‍රතිපදාව කියන්නේ. ඉතින් මේක පුරුදු වුණා නම් කොඩි ගහ යටත් ගෙද්දගම් පොළවේ මාළු මාකට් එකේ හිටියත් භවනා කරන්න පුළුවන් කියන එක තේරුම් අරගන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නය. අතිපූජ්‍ය වන්දනීය ස්වාමින් වහන්සේ සක්මන් කරන බව තේරෙනවා. ලනුපැදුරේ කැඳි යටිපතුලට ඇනෙන විට වේදනාවක් බව වැටහුණා. එසේ සක්මන් කරන විට ලනුපැදුරේ මැද හරියේදී පපුව හිර වීමක් ඇති වුණා. එම වේදනාව මෙනෙහි කරමින් සක්මන් කරන විට එම වේදනාව නැති වී ගියා. පර්යංකය. ඉඳගෙන ඉන්න විට මුළු ශරීරයෙන්ම දහඩිය දමන බවක් දැනුණා. ආනාපානයට හිත යොමු කරන විට හුස්ම ඇතුළට ගන්නා විට ඇතිවන තෙරපීමත් සමග පපුව හිර වෙන බව දැනුණා. එම වේදනාවට හිත යොමු නොකරමින් ආශ්වාස ප්‍රශ්වාසයටම හිත යොමු කළා. එවිට එම වේදනාව නැති වී ගියා. ඉදිරියටත් භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේ විදිහට වරින් වර වේදනා ස්වරූපෙන් තදවීම ස්වරූපෙන් ආවට පහු වෙනකොට ඒ වේදනාවට හිත ඇදලා ගිය වෙලාවක වේදනාව හිත පැහැරගත්ත වෙලාවක ඒ වේදනාව තියෙද්දිත් මම ඇවිදිමින් ඉන්නවද කියලා ඉඳලා හිටලා නිකන් බලන්න හිතනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න වෙලාවක නම් හිත පිට ගිහිල්ලා වේදනාව සද්ද ඇහෙනවා. ඒත් මම ඉඳගෙනනේ ඉන්නේ. හුස්ම ටික ඔහේ වැටෙනවනේ කියලා වරින් වර බලන්න පුළුවන් ගතියක් එනවා. අන්න එහෙම බලනකොට තේරෙයි ඇවිදිල්ල කිසි කලබලයක් නැහැ. ෂෝක් එකට ඇඟ ඇවිදිනවා. හැබැයි මේ පපුවේ කැමැත් වේදනාවකට හිත කැළඹිලා. එහෙනම් ආනපන ෂෝක් එකට යනවා. හිත මේ රණ්ඩුවක් යනවා සද්දයක් ඇහෙනවා කියලා. ඉතින් මේ දෙකෙන් අර විවේක නික්ලේශී මනස තියෙනකොට අපි කැමති නැහැ. අපිට ඕනේ අර වේදනාව ගැන කියන්නයි, පිටින් එන පහදාවල් කියන්නයි. නමුත් ඒක තියෙද්දිම මගේ අරමුණ මම ගත්ත මූල කර්මස්ථානේ කරදරයක් නැතුව තියෙන බව දකින්න ගියා නම් ඔය අඳුරු වලාවේ
ඍද්ධි රේඛාවක් දැක්කා වගේ ඔය කරදර බලන්න යන්නේ නැහැ. ඒ කරදර තියෙද්දි භාවනාව යනවා. අන්නේ මේ විප්ලවීය බැල්ම, අන්නේ ඒකන හරස් විනිවිද දකින්න බැල්ම, එහෙම නැත්නම් තුලින් දැක්ම ඒ තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒ කොයි දේ කරදර කරත් සමාලලට ඇත්තටම බලන්න බැරි තරම් හිත ඇදලා දානවා. නමුත් බලන්න පුළුවන් නම් බලන්න මොනවා වුණත් හිතේ කලබලයක්, සක්මණේ කලබලයක් වෙලා නැහැ. හුස්ම කලබලයක් වෙලා නැහැ. ඒ නිසා ඒකෙන් සමීකරණයක් හදලා පෙන්නනවා බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ. එහෙම හිත පිට යන්නේ ඉස්සරලත් සක්මණේ Taman දැක්කනම් සාන්ත කර තත්ත්වයක්. මේ පපු එකක්ම කැවිලා ආපහු පස්සේ බලනකොටත් අර විදියටම සක්මණ බොහොම සාන්ති කරව ඇවිදිනවා නම් ඒ අතරමැද මොන වෙලාවක වෙච්ච දෙයක්වත් අකුසල් වෙන්නේ නැහැ හිතට. මුලිත සතියක් නම් මැදි අගත් සතිය නම් අතරමැද කොටසෙන් වෙන සියල්ලම අහෝසි වෙලා යනවා කිය. ඒ යෝගාවචර දැනගන්න ඕනේ පිට යන්න ඉස්සෙල්ලා කොහොමද සතිය, පිට ගියාට පස්සේ කොහොමද සතිය. ඒ දෙක හරියට සපෙලා කියන්න පුළුවන් නම් එයාටම දැනගන්න පුළුවන් ඒ අතරමැද වෙච්ච ඔක්කොම දේවල් අහෝසි වෙලා තියෙනවා. කිසිම පපු එකක්මක් ආවයි කියලා හෝ ඒකෙන් අකුසලයක් නැහැ. ඒ අතරමැද රාග හිතවිල්ලක් ආවත් අකුසලයක් වෙන්නේ නැහැ. ද්වේෂ හිතවිල්ලක් ආවත් අකුසලයක් වෙන්නේ නැහැ. මොකද මුලයි අගයි දෙකේම සතිය. ඒක තමයි අපිට තියෙන මේ ජීවිතේ මේ ditta ධම්ම වේදිනිය වශයෙන්ම අපේ පව් ගෙවා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ සමීකරණේ හම්බෙන්නේ විපස්සනා කරන අයට විතරයි. අනික් කට්ටිය මෛත්‍රී බුදුහමරණ එනකන් එනවා. දානයක් දීලා ලබනාත්ම වෙනකන් ඉන්නවා. දානෙ සම්පූර්ණ වෙන්න උදව් කරලා ලබනාත්ම වෙනකන් ඉන්නවා. මේකේ මොකුත් නැහැ. මේ කරනකොටම තේරෙනවා ditta ධම්ම වේදිනිය වශයෙන්. ඒ නිසා ඒ පපුවේ කැක්කුම් පිපුරුන් තියෙද්දිම ඉරියව්ව හිත දාන්න, අරමුණට හිත දාන්න පුරුදු වෙන්න බලන්න අරමුණ රස වෙනස් වෙලාද කියලා. අරමුණ කැළඹිලාද කියලා. නැත්තම් Tamanට සතුටක් රචෙන්ටත් ඒක ඇතුල් කරන්න. 6 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. කොහුලනු පැදුරේ සක්මන් භාවනාව පාදයේ මුල මැද අග ස්පර්ශය නිරීක්ෂණය කරමි. සමහර විට වම් පාදයේ සහ දකුණු පාදයේ ඉදිරියට යන බව නිරීක්ෂණය කළෙමි. බාහිර වස්තු සමග ඇස ගැටීමේදී ඉක්මනින්ම පාදවල ස්පර්ශවලට සිත අරමුණු කෙරිනි. එහිදී ලනුපැදුරේ ස්පර්ශයද ශරීරයේ බර බෙදී යන බවක් නිරීක්ෂණය කෙරිනි. භාවනාව ඊටා හොඳින් වැඩුණි. පරයන්කය. ආශ්වාස ප්‍රශ්වාසයේ අරමුණ දිගටම පවත්වාගෙන යාමට උත්සාහ කළෙමි. ප්‍රශ්වාසයේදී සීතල වාතය ඇතුළට ආශ්වාසයේදී සීතල වාතය ඇතුළට යන බවත් උණුසුම් වාතය එළියට ප්‍රශ්වාසයේදී උණුසුම් වාතය එළියට යන බවත් නිරීක්ෂණය කෙරිමි. සිත අරමුණ වෙනස් වනවත් සමගම නැවත අවධානය ආශ්වාස ප්‍රශ්වාසයේ වෙත ගෙනින් ලැබිමි. මෙයට පෙර අවස්ථාවලදී මගේ දකුණේ කකුලේ අධික වේදනාවක් හටගැනුණු නිසා ආශ්වාස ප්‍රශ්වාසයේ අතරතුරේදී ඔබ වහන්සේගේ ධර්මදේශනයේ නිගණගත් පරිදි කකුලේ අමාරු බව නැතිවන ආකාරයට හිතින් එම ස්ථානය සැහැල්ලු කළෙමි. ආශ්වාස ප්‍රශ්වාසය දිගටම තිබුණ අතර ඒ අතරේදී හුස්ම රැල්ල වෙනස් වන ආකාරය සහ නොයෙකුත් දර්ශනද නිරීක්ෂණය කළෙමි. ආනාපාන සති භාවනාව කිසිදු කරදරයකින් තොරව කරගෙන ගියෙමි. මෙම කමඨහන් දුන් ඔබ වහන්සේට නිරෝගී සුව සහ නිවන් අවබෝධය ලැබේවා. භාවනා නොකරන වෙලාවෙත් ආනාපානෙ කිසිම කරදරයක් නැතුව වෙනවා. මේ භාවනා කරනකොට තමයි ආනාපානෙට අංගෙන්ඩයි පෙනපිම්බෙන්ඩයි ඔක්කොම කෝලම් එන්නේ භාවනා කරන්න ගියා. භාවනා නොකරනකොට හුස්ම ෂෝක් එකට යනවා. නිදාගෙන ඉන්නකොට හොඳට යනවා. මේ ආනාපාන භාවනා කරන්න ගියම ඕන හොස් කාලා අදින්න පටන් අර ගන්න. ඕන ඉති එකක්කම කියන. ඕන නිදිමත එනවායි කියන. ඕන ඔළුව කරකිනවායි කියන. ඉතින් මං කියන භාවනා කරන්න එපා. නිකන් හුස්ම දිහා බලන්න. මේක කරන්න බෑ. ඊට පස්සෙත් එනවා බලන්න හිටියත් ඔක බොහොම ස්වභාවික විදියට යනවා. ඒක ලොකු සතුටක් තමයි. හැබැයි සතුට වෙන්න දෙයක් නැහැ. හුස්ම ඔහොම තමයි. කොහොම කෙරුවත් ඉතින් අපි භාවනා කරද්දී හුස්ම යනවා. ඉතින් ඒක මේ භාවනාවක් කියලා gadu ගැනිලා කරප්පන් හදාගෙන කෝල ගති පහල කරගෙන මේ කෝඩු ගති පහල කරගෙන නටන්නේ බෞද්ධයා විතරමයි. අනික ඕන කෙනෙකුට කිව්වොත් මේ හුස්ම වැටෙන්න පොඩක් බලන්න කියලා මේ මිනිස්සුන්ට මොන ප්‍රශ්නයක්වත් නැහැ. වැටෙනව නැත්නම් නැහැ. බෞද්ධයාට නේද එක හුස්මක් දැනෙන ගත්ත ගමන් රජ වෙන්න හිතෙනවා. හුස්ම දැනෙන්නේ නැතුව ගියොත් කෙලින්ම රාජාධිකරණේ නඩුවක් දාන බලන්නකො හුස්ම පේන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ හයියෙන් බලන්න කියලා ඉස් එකක් වයි කියලා.
හිමීට බලන්න කියලා නිින්ද වැටුණයි කියන. මේ කොයිද යන උත්මක් අල්ලගෙන. පව් කියලා ඉතින්. මට බැනලා තිබුණා හොඳටම ආමසු කෙනෙක්. මේ ධම්මජීව ආමරුත් එක මහත් භාවනා කරලා දෙන ඔය ආමසු කියන්නේ මේ ආනපාන කරන්න කියලානේ. ඒ කොහොමද කරන්නේ? ආනපානේ පේන්නේ නැත්නම් කොහොමද කරන්න කියලා බයින්නා. එතන අපේ කාර්ය සභාව කට්ටිය හොඳ වෙලාවට සාංශේ එහෙම කියන කාලේ බැන්න ඉස්සර එහෙම කිව්වා. දැන් කියන්නේ නැහැ නේ. දැන් උපාන්ති කියන්නේ පේන දේ බලන්න කියලා නේ. නිසා ඒ ආමතුරුගේ බැනිල්ල පොඩ්ඩක් පමා වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ දවස්වල බැන්න නම් හරි. දැන් නෑ. දැන් කියන්නේ මොකද්ද පේන්නේ? පේන දේ බලපන්. හුස්ම පේනවනේ බලපන් නැන්නේ නිකයිද? ඒක බලන්න බැරිකම. ඒක භාවනා කරනවා වෙනුවට සතිය පිහිටවන්න බැරිකම මේ උගත්කමේ දෝෂේ. දන්න වැඩිකමේ දෝෂේ. මේ මුස්ලිම් ළමයෙකුට එහෙම කිව්වොත් එහෙම කතෝලික කෙනෙකුට ෂෝක් එකට බලලා විස්තර කියන. ඒ නිසා අපි භාවනා නොකර සතිමත් වෙමු. 7 වන ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. කයට සිත යොමා සතිමත්ව වැලිමල්ුවේ සක්මන කිරීම ආරම්භුවෙමි. ලනුපැදුරට වඩා වැලිමල්ුවේ සක්මනට මම ප්‍රිය කරමි. දකුණු පස ඔසවන විට දකුණද වම් පාය ඔසවන විට වමද සිතමින් සක්මන් කරන විට වැලි පොළවේ තෙත ගතිය පතුලට දැනෙන සිසිලස වැලිවල සිනිඳු ගතියද රළු ගතියද තදින් දැනුනි. දකුණු පාය තබන විට ශරීරයේ දකුණු පැත්තද වම් පාය තබන විට ශරීරයේ වම් පැත්තද බරවන බව මෙනෙහි කළෙමි. ඉනේ සිට පතුල දක්වා සක්මන් කරන විට සිදුවන චලනද නිරීක්ෂණය කළෙමි. ඒ අතර විටින් විට සිතුවිලිද සිතට එනවා දැනුනි. එවිට අරමුණු දකුණු පාය වම් පාය ගැන මෙනෙහි කර කලින්ටත් වඩා ඒ ගැන සිත පිහිටුවෙමි. නැවත සක්මනේ යෙදුණෙමි. මෙසේ විනාඩි 35ක් පමණ සක්මන් කර පර්යංක භාවනාවට හිඳගතිමි. පර්යංක භාවනාව. කයට සිත යොමා සංසුන්ව හිඳගෙන සිටියෙමි. ගොරෝසු හුස්ම රැලි 5ක් 6ක් පමණ දැනි සෙමින් සිනිඳු වන බව නිරීක්ෂණය කළෙමි. එසේ විනාඩි 15ක් පමණ කිසිත් නැතුව නොපැහැදිලි ඡායාවන් වර්ණ ඇති වී නැති වී යන්න පටන් ගත්තා. නැවත හුස්ම රැල්ල අරමුණ මෙනෙහි කරමින් නිසලව සිටියෙමි. ඊතා සිනිඳු හුස්ම රැලි 6ක් 7ක් පමණ ගලනවා දැනිනි. ඉන්පසු හුස්ම රැලි නොදැනී ගියේය. පර්යංක භාවනාවේ අවසන් අදියර දනහිස් වේදනාවක් සමගම ගෙවි ගියේය. මාගේ මේ භාවනාව වැඩ දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් අවවාද අනුශාසනා ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. අප ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි. ඒ කියන්නේ පරියන්කේ තියෙන විදිහට පරියන්කේ සමාප්ත වෙනකොට අර වගේ වේදනාවක් ආවට ඒ පරියන්කේ එතනින් සමාප්ත නොකර වේදනාව දිහා බලන්න හිටියොත් ඒක වෙනසක් වෙයි. ඒක වැඩි වෙයි, ඒක අඩු වෙයි, ඒක සමෝතියේ. අපි හිතුවොත් අඩු උනායි කියලා ආයසරයක් කරන්න තියෙන දැන් වාඩි වුණා වගේ ආයසරයක් ආධුනිකෙක් වාගේ මූල කර්මස්ථාන හිත දාලා වැඩ කරන්න ඕනේ. ඒ නිසා භාවනාවේ නම් ඉවරයක් තියෙනවා. සතියේ නම් කවදාකවත් ඉවරයක් නැහැ. නැගිටිට පස්සේ කකුලට මොකද උනේ කියලා බලන්න. හුස්ම මොකද උනේ කියලා බලන්න. ඉරියව්ව මාරු වුණාට සතිය දිගට පවත්වා ගන්න. පුළුවන් නම් ඉරියව්ව මාරු නොකරම බලන්න. එතකොට තමයි තියෙනවා අභියෝගයක් ඉදිරියට ගමනක් තියෙනවා. 8 වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. අද දින පර්යංක භාවනාවේදී ආනාපාන සතිය වැඩිවීමට පටන් ගන්න ටික වේලාවකින් හුස්ම ගෙවී යාම අත්විඳෙමි. වැඩි වේලා නොගොස් සුවදායි නිින්ද වැනි තත්ත්වය ඇතිවන බව දැනි අරමුණ වෙනස් කළෙමි. කයට සිත යෙදූ විට ප්‍රකටවන වේදනාවක් නැති බැවින් අත්ල අරමුණු කර එය නිරීක්ෂණය කළෙමි. ඇඟිලිවල දිග කොට බවද ස්පර්ශයද බලන විට අත්ලෙහි මද උණුසුම හා ඇඟිලි තුඩු මදක් උණුසුම් වීම දැක්කෙමි. ටික වේලාවකින් දනහිස් හා පහළ කොටස වේදනා දෙන බව ප්‍රකට විය. හිතට එය අරමුණු කළෙමි. දනහිස් මධ්‍යයෙන් එන තද වේදනාව දෙස උපේක්ෂාවෙන් බලා සිටීම සිටුවෙමි. එය බොහෝ දුරට සාර්ථක විය. වේදනාවේ තීව්‍ර බවද අඩුවීමද නැවත තීව්‍ර වන බවද නිරීක්ෂණය කළෙමි. මෙහි අඩුපාඩු පෙන්වා දී අවවාද දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය විදිහට අර මූල කර්මස්ථානයේ හරහා වේදනාවක් බලලා ඒකෙත් වරින් වර අඩු වෙනවා, අඩු වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට හිත බය වෙලා කලබල වෙන හැටි, අඩු වෙනකොට හිත නිදහස් වෙලා සැහැල්ලු වෙන හැටි බැලුවොත් අර ඇති කරගත්ත සතිය, රූප කර්මස්ථානයේ ඇති කරගත්ත සතිය නාම කර්මස්ථානයකට දාන්න පුරුදු වෙනවා.
ආපහු ටික වෙලා ඉඳලා ආය මූල කර්මත්තාන හොඳට මේක යොදලා තනවා වඩාගෙන ආයෙත් එම දානකොට පේනවා හැම අරමුණකම තියෙන එකම ස්වභාවය. පටන් අර ගන්නකොට රූපෙන් පටන් ගත්තට ඒව විනාශ වෙන බව දකිනවනම් භාවනා ඉදිරි දියුණුවක් කියලා හිතා ගන්න. 9 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන සඳහා වැලි පොළව හා ලනුපැදුර යන මාධ්‍ය දෙකම භාවිතා කළෙමි. පළමුව සුදුසු මං තීරුවක් තෝරාගෙන එහි කෙළවර සිටගෙන මම දැන් මෙතන පහසුවෙන් සිටගෙන සිටිනවා කියා දැස් පියාගෙන සිටගෙන සිටින ඉරියව්වට සිත යෙදුවෙමි. ඉන්පසු මං තීරුවේ එහා කෙළවරට යනතුරු සිහිය කඩා නොගෙන ඇවිදිනවා යයි සිතා අදිෂ්ඨාන කළෙමි. වම දකුණ වශයෙන් පාදයේ බිම තබමින් එහා මෙහා වේගයෙන් ඇවිද්දෙමි. ඉන්පසුව හිමිහිට පාදයේ යටිපතුලට සිත යොදා මම මේ දකුණ වශයෙන්ද හිමිහිට සිහියෙන් නිශ්ශබ්දව ඇවිද්දෙමි. යටිපතුලට වැලි පෑගෙන බව හා එහි සිසිල් බව වැටහුණි. පුංචි ගල් කැට පෑගෙන විට තරමක රිදීමක් දැනුනි. වැඩි ස්ථානවල කකුලේ ඇඟිලි වැලි යටට යන බව දැනුනි. ටික වේලාවක් සක්මන් කරන විට සක්මන નિરાයාස විය. මට වෙන කෙනෙකු මෙන් සක්මන දෙස බලා සිටියෙමි. සිටගෙන සිටින මොහොත පමණක් මුළු ඇඟේම බර සමබරව දෙපා වලට දරන බව වැටහුණි. ඉන්පසු මාරුවෙන් මාරුවට ක්‍රමයෙන් දෙපා මාරු වෙන බව දැනුනි. මේ තිබෙන පාදය ඔසවන විට බිම තිබූ පාදය නැති වී යන බවත් නිරීක්ෂණය විය. එසවූ පාදය බිම තබන විට ඔසවා තිබූ පාදය නැතිව යන සැටිත් නිරීක්ෂණය විය. මෙසේ ඇතිවීම නැතිවීම සෑම ක්ෂණයක්ම පාසා නිරීක්ෂණය විය. පාද තැබීම හා එසවීම ක්ෂණයකින් අතීතයට එක්වන අතර වර්තමාන මොහොත නිමාවන බවත් වර්තමාන සුළු ක්ෂණයකින් නිමාවන බවත් දැනේ. ඔසවන තබන සෑම පියවරක් පාසාම ඇතිවීම නැතිවීම සිදුවන බව දැනේ. යටිපතුලට දැනීම් විඳී සමාන නොවන අතර වර එක රළු වේ. පිටත තවත් සියුම් වන අතර තවත් වර එක වේදනා ඇතිවේ. පඩිපේලි නගින බහින විට ඒ සියල්ලටම වෙනස් වී පාදයේ ආරක්ෂාකාරී විදිහට තැබීමට සිදුවේ. මෙහිදී පතුල් පමණක් නොව මුළු ඇඟම ඒ සඳහා යෙදවීමට සිදුවේ. මෙසේ පැයකට අධික කාලයක් වැලිමළුවේ සක්මන් කළෙමි. බොහෝ දුරට සිත මා සමගම සිටි බවක් වැටහුණි. සක්මන් කරන අනිකුත් යෝගීන් පෙනුනද ඒ පිළිබඳව අවධානය යොමු නො වූ බවක් හැඟේ. බල්ලන් හා වඳුරන් ද දැකීමට ලැබිනි. පර්යංක භාවනාව. මට දැන් මෙතන පහසුවෙන් වාඩි වී සිටිනවා යනුවෙන් වාඩි වී සිටි ඉරියව්වට සිත යොදා බලා සිටියෙමි. යන්තමින් හුස්ම වැටෙන බව දැනුනි. සිතට කිසිම සිතුවිල්ලක් නොගෙන මොකුත්ම නොසිතා බලා සිටියෙමි. ටික වේලාවක් යනතුරු ගතසිත දෙකම නිහඬය. පැය භාගයක් පමණ යනතුරු විදුලි පංකාවේ සුළඟ සමග ඇඟට අපහසුාවක් නැතුව බලා සිටියෙමි. ඉන්පසු ඈනුම් යාමට පටන් ගත්ෙමි. මේ විදිහට දිගටම ඈනුම් යාමට පටන්ගත් අතර කොන්දේ වේදනාවක්ද ඇතිවිනි. දැන් මූල කර්මස්ථානය වන හුස්ම වරින් වර සුළුවට දැනුණද කොන්දේ වේදනාව හා ඈනුම් යාම තදින්ම දැනුනි. නමුත් පළමු සුවදායි තත්වයක් දෙස බලා සිටියාමෙන් නිහඬව ඉතා අපහසුවෙන් මේ දෙස බලා සිටියෙමි. ඈනුම් යාම ක්‍රමයෙන් අඩු වී යන්නට විය. දෙනෙතට කඳුළු උනන බවක්ද දැනුනි. කොන්දේ වේදනාවද ක්‍රමක්‍රමයෙන් අඩුවද සම්පූර්ණයෙන්ම ඉවත් වී ගියේ නැති බව දැනුනි. එදිනෙදා කරන කටයුතු. මා තනියෙන් සිදු කරන සෑම කටයුත්තකදීම සිහියෙන් යුතුව කිරීමට උත්සාහ ගතිමි. දත් මැදීම, මුහුණ සේදීම, රෙදි සේදීම යන මේවා නිතරම සිහියෙන් කරමි. මේ අවස්ථාවලදී සිත පිටගුණ ගොස් මා සමගම නතර වී ඒ වැඩෙහි නිරත වන බවක් දැනේ. ආහාර ගැනීමේදී පවා ඒ වාගේ රසය හොඳින් දැනේ. පවුලේ අනිත් අය සමග ගැටුමකින් තොරව මම අඩුවෙන්
මම අඩුපාඩුවක් සිදුවත් උපේක්ෂාවෙන් දරා සිටීමට පුරුදු වුනිමි. මා ඊතා සෙමෙන් වැඩ කරන අයෙකු වේ. නමුත් දැන් ගෙදර දොර ජනෙල් වැසීම පවා එකවර සිදු කරා. පසු නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවන තැනට පැමිණ ඇත. බොහෝ කටයුතු කරන විට සිත ඒ සමග සිටින නිසා කළ වැඩේ මතකයේ රැඳී ඇත. වැඩවල නිවැරදිතාවය හා වේගය තරමක් වැඩි වී ඇති බව දැනේ. මා සිහිය පිහිටුවීමේදී කෙරෙන තොරතුරු ඉහතින් වාර්තා කළෙමි. දුර්වලතාවයන් මා වෙත පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. විස්තරය හොඳයි. නමුත් ඉස්සරහට ඔච්චර දිගට ලියන්න නැතුව සංක්ෂිප්ත වෙන්න පටන් ගන්න. රචනා සංක්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. ඒත් අදහස් සුමාරු සිද්ධ වෙනවා. ඔය ක්‍රමෙම තමයි තියෙන්නේ. මම අදහස් ප්‍රකාශ කරේ ඉදිරිපත් කිරීම සහ සංනිවේදනය ගැන ඕකත් ඉස්සරහට හැදේ. 10 වෙනි ප්‍රශ්නය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. පළමුව සිතින් කය ගැන මෙනෙහි කළෙමි. කය මෙට්ටය සමග ස්පර්ශවන ආකාරයත් මෙට්ටය වෙත කයෙහි බර පැතිරෙන ආකාරයත් පිරමීඩයක් මෙන් කය තිබෙන ආකාරයත් වැටහුණි. ටික වේලාවකින් හුස්ම රැල්ල නාසිකාග්‍රයට දැනෙන්නට විය. ඊයේ පැවැත් වූ ධර්මදේශනාවට අනුව එය සන්තාන ප්‍රඥප්තිය ලෙස තේරුම් ගනිමි. ටික වේලාවකදී හුස්ම රැල්ලේ දිග බව හා කෙටි බව අද්දුටු වෙමි. එය ආකාර ප්‍රඥප්තිය ලෙස තේරුම් ගතිමි. ධර්මදේශනාවට අනුව ස්වභාව ලක්ෂණ දෙස අප දකින්නේ හුස්ම රැල්ලේ වායෝ ධාතුවේ ධාතු ලක්ෂණ දෙයන්න මට අපැහැදිලිය. නොයසේනම් මුළු කයේම ඇතිවන්නා වූ ධාතු ලක්ෂණ දෙයන්න මට අපැහැදිලිය. මා නිවැරදිදයි මම නොදනිමි. අනුකම්පාවෙන් කාරුණිකව පැහැදිලි කර දෙන සේක්වා. තෙරුවන් සරණයි. නිර්වාණ අවබෝධයම ලැබේවා. ඔය පේන ආකාර පඤ්ඤාතිය බැලූ දැන් වල පේන්න පටන් ගන්නවා. මට මුළු කයෙම නැත්නම් ආනපානේ ඒකට හේතුව බලන හිත අරමුණට හොඳටම ලං වෙන එක. ඒකට සතහන් ආකාරයෙන් ඉඳලා ස්වභාව ලක්ෂණ වලට යනකොට දෙක අතර වෙනසක් නැත්තරමටම සමාන වෙනවා. එතකොට තමයි Java කැවීම සිද්ධ වෙන්නේ. ඉදිරියට යනකොට ඒ ටික ඉදිරියට වෙන්න ඉඩ තියෙනවා. ඒකෙම දෙවෙනි කොටසක් තියෙනවා. අවසරයි ගෞරවණීය ස්වාමින් වහන්සේ. අපගේ මරණාසන්න මොහොතේදී සතිය පිහිටුවා ගැනීමට සැලසුම් කළ යුත්තේ කෙසේදයි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයම ලැබේවා. මැරෙන්නේ නැතුව ඉන්න එකයි තියෙන්නේ. මාත් හිතානේ ඉන්නේ මේ සතිපාසල වැඩ ඉවරනකම් මැරෙන්නේ නැහැ. ඔය කවුරු මැරිලා සතිපාසලට ආවත් මං කියන්නේ මම ඉන්නවා. එතකොට මම ලෑස්ති වෙන්නෙත් නැහැ මරණ මොහොත ගැන. ඌව කල්පනා කරනකොට හුස්ම ටික පොඩ්ඩක් බලන්නකෝ. එතකොට හරියනවා. ගෞරවනීය නායක හිමපාණන් වහන්සේ. මෙයට පෙරත් දස දින භාවනා වැඩසටහන් දෙකකට සහභාගී වුණා. සක්මන් මළුවට ගොස් පළමුව එහි හිටගෙන කයට සිත රැගෙන ඉරියව්ව බලා මම මෙතන ඇවිදිනවා සිතා කීපවරක් එහාට මෙහාට ගමන් කළා. පසුව ශරීරයේ රූකඩයක්සේ එහාට මෙහාට යන අයුරු දැනේ. එහි බලාගෙන යන විට ශරීරයේ බරගතිය මුළු කය තුලටම දැනේ. තද රස්නය, සීතල වැగిරෙන ස්වභාව සහ ශරීර අභ්‍යන්තරයේ පුම්බන ස්වභාව දැනේ. මෙසේ මේ ධර්මතා හතර වරින් වර දැනේ. ඒවා එකින් එක මතුවන විට බලාගෙන සිටියා. ඇතිවීම නැතිවීම දැනේ. පර්යංකය. පළමුව වාඩි වී මම දැන් මෙතන සිටිනවා සිතා ශරීරය තුලට සිහිය ගන්නවා. වාඩි වුණු ඉරියව්ව බලනවා. ආනාපානය සංසිඳී ඇති හේයින් කයට සිත යොදවනවා. කාලයක සිට හිසේ කැළඹිලි ගතියක් බලවත් තියෙන නිසා මෙහිදී මට ලැබුණු උපදෙස් අනුව බෙල්ලෙන් පහත කොටස බලන්නෙමි. එහිදී තද ගතිය දැනේ. එය දිහා බලාගෙන සිටින විට කය පැද්දෙනවා. කොටස් කැඩිලා යනවා වගේ පේනවා. ඒ සමගම රස්නය මතු වෙනවා, වැగిරෙන ස්වභාවයක්ද දැනෙනවා. මුළු කයම තද ගතියක් පෙන්වනවා. එය දිහා බලාන ඉන්න විට ස්වල්ප වේලාවකින් කිසිම දෙයක් නොදැනී සිට නැවතත් දැනෙන්න පටන් ගන්නවා. දැනෙන ගති එලෙසම බලා සිටීමයි කරන්නේ. තව දුරටත් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අපට නිවැරදි මඟ යාමට උපදෙස් අනුශාසනා දෙන ස්වාමින් වහන්සේට
නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි පතමි. ඔතේ විදිහට මතුවෙන දේ බලනවා නම් ඔළුවේ තියෙන කැළඹිල්ලත් බෙල්ලෙන් පල්ලෙහා තියෙනවා කියනවා නිශ්චල භාවයත් ඔක්කොම ස්වභාව සිද්ධි. ඒක නිසා කොතනින් පටන් ගත්තත් කමන්නේ දිගට කරගෙන යනකොට මුලින් අප්‍රකට වෙච්ච දේවලුත් හිබීට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක හරියට මේ ඉර නගින්න අරුණ එන වෙලාවේදී හේවණලි වගේ තමයි පේන්නේ. කොස්කොල නැටි එහෙම වැඩි පේන්නේ නැහැ. අතේ තියෙන රේඛාව මෙහෙම කරලා බලන්න පේන්නේ නැහැ. දවල් වෙනකොට කොස්කොල නැට්ටක් පේනවා. අතේ රේඛත් පේනවා. ඒ නිසා අරුණ නගිනවා වාගේ තමයි ඔය කටයුත්ත සිද්ධ වෙන්නේ. දිගට කරගෙන යන කෙනා තමයි දිනන්නේ. සක්මන් භාවනාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදෑසන වැලිමලුවට සක්මන සඳහා ගමන් කළෙමි. වැලිමලුවේ තීරුවකට ගොස් මම මෙතන සිටගෙන යනුවෙන් සිත තැම්පත් කරගෙන මදක් වේගයෙන් වම දකුණ ලෙස පාදයේ ඔසවමින් එහා මෙහා සක්මන් කළෙමි. වැලිවල සිසිලස මෙන්ම රළු බව අත්විඳෙමි. එය පාදයේ මුල මැද හා අග වෙන්වෙන්ම දැනුනි. එසේම පාදයේ එසවීමේදී මුල මැද අග අවස්ථා මනවින් නිරීක්ෂණය කළෙමි. විනාඩි 10ක් පමණ එසේ සක්මන් කර නැවත පාද ඉදිරියට යැවීමේදී යවනවා යයි මෙනෙහි කළෙමි. නැවත පාදයේ ඔසවන විට ඔසවනවා යයිද ඉදිරියට ගෙන යන විට යවනවා යයිද බිම තබන විට තබනවා යනුවෙන්ද මෙනෙහි කළෙමි. මෙසේ විනාඩි 10ක් පමණ ඔසවනවා යවනවා තබනවා යයි සංසුන් මනසින් යුතුව ඊටමත් සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් සක්මන් කළෙමි. වෙනදා මෙන් අද සිත චංචල නැත. වෙනත් බාහිර රූප හා ශබ්දවලට හිත යොමුුනේද නැත. එම නිසාම සිතට හා කයට සතුටක් සැහැල්ලුවක් දැනුනි. පාද එකිනෙකට හුවමාරු වන ආකාරය හොඳින් නිරීක්ෂණය කළෙමි. උදේ සිටන් වැලි තීරුවේ සක්මන් කළ අයගේ බොහෝ පාසටහන් ඇඟිලි සටහන් නෙත ගැටුනි. ඒවා එකිනෙක මැකී ගොස් ඇති ආකාරයත් යලිත් අලුත් පාද හා ඇඟිලි සටහන් ඇති වී නැති වී යන ආකාරයත් දෙස නිරීක්ෂණය කරමින් සක්මන් කළෙමි. තව බොහෝ වේලාවක් අපහසුවකින් තොරව සක්මන් කළ හැකි වුවද විනාඩි 40කින් පමණ සක්මන අවසන් කර ආපසු පැමිණ භාවනා ශාලාවෙහි පර්යංකයට වාඩි වුනිමි. පර්යංක භාවනාවට කය ඊතා හොඳින් සැහැල්ලු කරගෙන මම මෙතන වාඩි වී සිටන් බව මෙනෙහි කරගෙන වාඩි වුනිමි. පළමුව ඊතා හොඳින් ගැඹුරු හුස්මක් අරගෙන අනතුරුව ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කළෙමි. සුලන් රැල්ල ඇතුළු වන විට සීතලයකුත් පිටවන විට උණුසුම් බවකුත් අත්විඳෙමි. ආශ්වාස දකුණු නාසයෙන් ඇතුළු වී වම් නාසයෙන් පිටවෙන සැටි බලා සිටිමි. සමහර අවස්ථාවලදී ආශ්වාසය හා ප්‍රශ්වාසය කුමන හෝ නාස්පුඩුවකින් ඇතුළු වී නාස්පුඩු දෙකින් පිටවන බවත් අත්විඳෙමි. එසේ ආශ්වාසය ඇතුළු වන සැටිත් ප්‍රශ්වාසය පිටවන හැටිත් විනාඩි 20ක් පමණ සුලං රැල්ල දෙස බලාගෙන සිටියෙමි. ආශ්වාසය ප්‍රශ්වාසයට වඩා දිගු බවත් තවත් වරක ප්‍රශ්වාසයේ දිගු බවත් දැනුනි. ප්‍රශ්වාසයේ අවසානයේදී ආශ්වාසයට වඩා කාලයක් හුලං රැල්ල නතර වී ඇති ආකාරය වැටහිනි. ක්‍රමයෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය කෙටිවන ආකාරයක් දැනුනි. සුරන් රැල්ලෙහි සිරස් ප්‍රවාහය අලුත් වී සුලන් රැල්ල එකතැන නතර වී ඇති ආකාරයක් දැනුනි. වෙනදාමෙන් කයට වෙහෙසක් නොදැනුනි. කයට ඊටාම සැනසෙල්ලක් සැහැල්ලුවක් දැනුනි. කය ඊටා තැන්පත් නිසල්මන්ය. මෙසේ ඊටාමත් සුවසේ විනාඩි 45ක් පමණ භාවනා කළෙමි. අප ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන් අතිපූජ්‍ය වූ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී වූ චිරජීවනයේ මෙන්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිර්වාණ සෝයම අත්පත් වේවා. මේක ලියලා තියෙන හොඳට හුස්ම තැම්පත් වෙනකොට හිත තැම්පත් වෙනවා කියලා. ඒ ඔකම කියන්න පුළුවන් හිත තැම්පත් වෙනකොට හුස්මත් තැම්පත් වෙනවා. ඔය දෙකම එකමයි. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. ඉතින් අපි ඉගෙන ගන්න ඕනේ ක්‍රමයෙන් මේ තැම්පත් වීමට අවශ්‍ය මේ පසුබිම් සාධක. එතකොට පේනවා අපිට හිතෙන්නේ හුස්ම තැම්පත් වෙනකොට හිත තැම්පත් වෙනවා කියලා හිත තැම්පත් වෙනකොට හුස්ම තැම්පත් වෙමුත් වෙනවා. ඒ නිසා නිරීක්ෂණය කරන අරමුණ කියන්නේ හිත තමයි. නිරීක්ෂණය කරන අරමුණ ලොකු නම් හිත ලොකුයි. නිරීක්ෂණය කරන අරමුණ කැළඹිලා නම් හිත කැළඹිලා. නිරීක්ෂණය කරන අරමුණ තැම්පත් වෙනවා හිත තැම්පත් වෙනවා. අන්තිමට තමයි තේරෙන්නේ මේ හිතම තමයි අරමුණු වශයෙන් පේන්නේ. ඒ අරමුණෙන් පිළිඹු වෙනවා හිත මොකද්ද කියලා. ඒ නිසා මේ අනුන්ගේ එකක් වගේ බලන්න යන්නේ. එතකොට ඔය සාත්‍රයේ තේරිච්ච දවසේ කොතනින් පටන් ගන්න කොතෙන්ද යන්න ඕනද කියලා හසිරවීමේ
දක්ෂතාවය Tamanටම දිනු කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගරුතර ලොකු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා අද දින සක්මන් භාවනාව වැලිමලුවේදී සිදු කරන ලදී. සක්මන සඳහා වැලිමලුවක් තෝරාගත් පසු පළමුව මා සක්මන සඳහා සූදානම්ව සිටින බව සිහියෙන් යුක්තව සිහිපත් කරමින් මළුව කෙළවරෙහි සිටගත්ෙමි. පසුව තුරුණුවන් සිහි කර මා සක්මන ආරම්භුවෙමි. වම දකුණ ලෙස සක්මන් කරන පාද කෙරෙහි මනස යොමු කළෙමි. සක්මනේදී පාද වැලි මත ගැටෙන ආකාරයත් ඇතම් විටක වැලි නොමැති ස්ථානවලදී පොළොව පෑගෙන ආකාරයත් අත්විඳෙමි. වැලි සහිත ස්ථානවලදී ඇඟිලි අතරට වැලියට කිහිපයක් පැමිණි අතර ඊළඟට පාදයේ ඔසවා තබන විට එම වැලි කැට ඉවත් විය. මෙලෙස පාදයේ සිසිල් බිම ගැටෙන ආකාරයත් පාදයට දැනෙන අනිත් වේදනාත් මෙනෙහි විය. හැඳ සිටින ඇඳුම පාදයේහි ගැටෙන ආකාරයද මෙනෙහි විය. විටක පාදයේ රිදුම් දෙන ලදී. මෙවැනි සිතුවිලි කිහිප විටක් සිතට ආවත් මා නැවතත් පාද කෙරෙහි සිත යොමු කළෙමි. පරිසරයේ නැගෙන ශබ්දවලට සිත ගියද දිගින් දිගට ඒ ගැන සිතුවිලි නොඋපදවා නැවතත් සක්මන් කරන පාද කෙරෙහි මනස යොමු කළෙමි. මෙලෙස සක්මන් කරන සෑම විටම පාද කෙරෙහි සිත යොමු කරමින් සක්මන් කිරීමට උත්සාහ දරමි. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී භාවනාවට වාඩි වූ පසුව ද තුනුරුවන් සිහි කළෙමි. පසුව පර්යංක භාවනාවට වාඩි වී සිටින අයුරු දෙස මුල් විනාඩි කිහිපයක්ම සිහිපත් කළෙමි. ශරීරයේ කොටස් වාඩි වූ පසුව වාඩි වී සිටින මෙට්ටය මත හා ගැටෙන ආකාරය සිහිපත් කළෙමි. මෙලෙස ශරීරයේ තද වී ඇති කොටස් මෙනෙහි කරමින් සැහැල්ලු වන ලෙස හිඳගතෙමි. මේ ආකාරයෙන් විනාඩි කිහිපයක්ම මා දෙස බලා සිටියෙමි. පසුව නිසල්මන් ශරීරයේ දෙස බලමින් මෙනෙහි කරන විට මාගේ ආශ්වාස ප්‍රශ්වාසයේ දුටුවෙමි. මා ආශ්වාස ප්‍රශ්වාස කරන අයුරු දෙස මද වේලාවක් මෙනෙහි කරමින් බලා සිටියෙමි. මෙලෙස ආශ්වාස ප්‍රශ්වාස කීපයක් බලමින් සිටින විටදී පාදයේ රිදුම් දෙන ස්වභාවයක් වැටහිනි. එනමුත් ඒ කෙරෙහි දිගින් දිගටම සිත නොයොදවා නැවතත් හුස්ම රැල්ල කෙරෙහි සිත යොමු කළෙමි. මෙලෙස හුස්ම රැල්ල මෙනෙහි කරන අවස්ථා කීපයකදීම සිත පිටස්තර අරමුණ කෙරෙහි ගියද නැවතත් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සිත යොමු කෙලෙමි. මෙලෙස පැයක් පමණ කාලයක් පර්යංක භාවනාවේ යෙදුමි. ඔබ වහන්සේටත් අප වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලු දෙනාටමත් උතුම් නිවන් අවබෝධයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. රචනයේ ලියලා තියෙන විදිය හොඳයි. ඉතින් හැමදාම කරනකොට ඔය ක්‍රමේ කඩා ගන්න නැතුව අවුල් කරගන්න නැතුව දිගට යෑම තමයි අපිට කරන්න පුළුවන් අනුග්‍රහය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාවක් වශයෙන් නිතර පුහුණු කළේ බුද්ධානුස්සතියයි. මේ නිසා සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාවට සිත ආගන්තුක බවක් දක්වයි. සක්මන් භාවනාවේදී එසවීම, ගෙන යාම, තැබීම යන පියවරන්හි සිත පිහිටුවීමට තබා ගත්තද මුල මැද අග වශයෙන් මෙනෙහි කිරීම සාර්ථක වූයේ නැත. පර්යංකයේදී විනාඩි 2-3ක් වැනි කාලයක් සිත පිහිටුවා ගත්තද නොයෙකුත් සිතිවිලි ගලා එයි. උඩකය කෙලින් තබා ගත්තද එක විටම තල්ලු වීමක්, ගැස්සීමක් වැනි දෙයක් සිදුවේයි. මේ අවස්ථා මගහැර භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ වටිනා උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුකින් එතර වන්නට ලැබේවා. ඔයත් ඇත්තටම ධක්මන පරියන්කේ කියන එක බුද්ධානුස්සතියෙන් වෙන් කරලා අලුත් වෙච්ච එක ගැන සතුටු වෙනවා මම. කෙසේ නමුත් ඔහොම තමයි පටන් ගන්න කාගෙත් හැටි. ඒ නිසා ඔය විදිහට දිගට කරගෙන යන්න අපහසුයක් නැත්තම් කොහොම හැපි වැටි ගිහිල්ලා තමයි නැගිටින්නේ. එතකන් ටිකට පුළුවන් වෙච්ච වෙලාවක එක පියවරක් වම තියෙනකොට ඉඳගෙන ඉන්නකොට එක හුස්මක් ඒක විතරක් කතා කරන්න. වැරදිච්ච කතා කරනවා රචන පිටිපස්සට දාන්න. එතකොට කවදා හරි මල් මාලයකට මල් ලැබුණා වගේ පියවර 2-3ක් හුස්ම 2-3ක් ගන්න පුළුවන් වෙයි. මට පේන්නේ නැහැ බාධාවක් ඉදිරියට යන්න. Tamanටත් එහෙම පේන්නේ නැත්නම් ওই විදිහටම හරියන පැත්ත ගැන සත්‍යනේ ලියන්න පුරුදු වෙන්න කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ සතිය සමාධිය ඊටාම සෙමෙන් වැඩෙන්නක් බව දැනේ. පැය කාලක් පමණ හෝ සතියෙන් ගත කිරීමට හැකි වූයේ මේ නිස්සරණ වන අරණට පළමු වරට පැමිණීමෙනි.
පැමිණීමෙනි. ඊතා ඉක්මනින් සිතුවිලි වෙනස් වෙමින් සිතට නැගේ. නැවත නැවත වීරයෙන් ආපසු සිත නංවා ගතිමි. සක්මන් භාවනාව මීට වඩා වැඩි ඇත. එහි සිත තබා ගැනීම පහසුය. මේ අඩුපාඩු සපුරා ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සපුරා ගැනීමට මේ හැම හේතු වාසනා වේවා. මේක අර මුලින්ම ලියලා තියෙන විදිහට මේ වැඩෙන සතිය මේ වැඩෙන සමාධිය මගේ කියා ගන්න නැත්නම් ඔයිට වැඩි ඕක ඉක්මනට වැඩෙනවා. පළවෙනි වාක්‍යය ලියලා තියෙන මගේ සතිය සහ මගේ සමාධිය ටික ටික වැඩෙනවා කියලා. ඒ වැඩෙන දේ මගේ කියා ගන්න. මගේ කියන්නේ නැතුව ඒක මේ ඔය වැඩි කරනකොට කොහොම තමයි. එතකොට වර්තන වේගي වැඩි. ඒක අර මම මාගේ ටික අතහැරලා බුද්ධ කෘත්‍යයක් විදිහට බුදු අතක් විදිහට ඉතලා කරන්න. කමඨහන් ප්‍රශ්න ඉවරයි. මේ සීලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අද අපි ඒක හිතට දාමු. අපේ වෙලාව ඉවරයි. ඒ නිසා අපි සීලය පිළිබඳ ප්‍රශ්න තියෙනවා අපි හිතට දානවා. මේ සක්මණ සඳහා වෙලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් සීල දිනාටම තෙරුවන් සරණයි.